12:45 මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති සංස්කරණය මොහන් පෙරේරා, ප්‍රකාශය හිමානන්ද රාජපක්ෂ. පොදු දේපල විකුණා දැමීමට වත්මන් රාජ්‍ය ක්‍රියා නොකරන බව කැබිනට් ප්‍රකාශක අවධාරණය කරයි. එන්නත් මාත්‍රා කෝටි 3කට වැඩි සංඛ්‍යාවක් මෙරටට ලැබේ. ලබන මාස මුල සිට දරුවන් සඳහා වූ එන්නත්කරණය පුළුල් කෙරේ. 2022 මුදල් වර්ෂය සඳහා විසර්ජන පනත් කෙටුම්පතට නීතිපතිගේ අනුමැතිය. ළමා හෘද සැත්කම් සිදු කිරීමට ඉන්දිය රෝහලක් සමග අවබෝධතා ගිවිසුමක්. පරිසරය විනාශ කරන අයට දැනට ක්‍රියාත්මක දඩුවම දස ගුණයකින් ඉහළට. තද වැසි තවදුරටත්. ඇෆ්ගනිස්තානයේ බැංකු පද්ධතිය බිඳ වැටේ. ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියට නව කණ්ඩායමක්. LNG ස්වාභාවික ද්‍රවකෘත වායු සැපීම සම්බන්ධ ඒකාධිකාරයක් රටෙහි නොපැවීතු බව අමාත්‍ය ඩලස් අලාපෙරුම මහතා පවසයි. එවැනි ඕනෑම වේලාවක රාජ්‍යසේ කාර්යභාරය ඉටු කරනු ඇත. රජයට හෝ පුරවැසියන්ට අයිති දේපල කිසිලෙසකින් හෝ විකුණා දැමීමට වත්මන් රාජ්‍ය ක්‍රියා නොකරන බව ඒ මහතා කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අවධාරණය කළේය. මගේ ස්ථාවරය මම පැහැදිලිවම කැබිනට්ට ඒ වෙලාවේ දැනුම් දුන්නා. නමුත් අලුත් ගිවිසුම් පිළිබඳව තාම දැනුවත් කිරීමක් වෙලා නැති නිසා, නමුත් ස්ථිර වශයෙන්ම ලබන පාර්ලිමේන්තු සතියේදී මුදල් අමාත්‍යාංශයත් විදුලි බල අමාත්‍යාංශයත් ඒ සියලු කාරණා පිළිබඳව දැනුවත් කිරීම සිදු කරાવી. විදුලි බල අමාත්‍යවරයා සිටියේදී ටෙන්ඩර් එකට ගිහිල්ලා ජාත්‍යන්තර ටෙන්ඩරයක් යනවලා ඒ කටයුතු ක්‍රියාත්මක කරන්න තීරණය කරේ. නමුත් යම් ව්‍යාකූල ප්‍රශ්න තියෙනවා නම් මම විශ්වාස කරනවා වර්තමාන විදුලි බල මන්ත්‍රී පිළිබඳව ප්‍රකාශයක් කරා. විකිණීමක් සිදු කරන්නට ආණ්ඩුව ආකාරයක තීන්දුවක් අරගෙන නැහැ. කිසිම රාජ්‍ය දේපලක් සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කරපු සියලු කාරණා වෙනුවෙන් ආණ්ඩුව පෙනී ඉන්නවා. ආයෝජන සම්බන්ධයෙන් ඒ වගේම කතා කරලා තියෙනවා. හවුල්කාර ආයෝජන සම්බන්ධයෙන් ඒ වගේම කතා කරලා තියෙනවා. ඒ නිසා මේක අපි පටලවා ගත යුතු නැහැ. කිසියම් රාජ්‍ය සතු පුරවැසියන් සතු දේපලක් විකුණා දැමීමට කටයුතු කරන්නේ නම් මේක පෙන්වන්න. කිසියම් තැනක ඒක ඔබේ නිර්භීතභාවය, ඔබේ ඍජුභාවය අපි එතෙන්දී අපේක්ෂා කරනවා. නමුත් කිසිම ලෙසක දැන් තවත් ආයෝජන රාශියක් මේ වෙනකොට ක්‍රියාත්මක වෙනවා. යම් කෙටි කාලීන ආයෝජන විදිහට මිසක් දිගු කාලීන විකුණා දැමීම් ලෙස සිදු නොවන බව අපි ඔබට පැහැදිලි කරනවා. වර්ග 5කට අයත් එන්නත් මාත්‍රා කෝටි 3ක් මෙරටට ලැබී ඇතැයි කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි. තවත් එන්නත් මාත්‍රා තොග ඉදිරි දිනවලදී මෙරටට ලැබීමට නියමිතයි. වැඩිපුරම ලැබී ඇත්තේ සයිනෝෆාර්ම් එන්නතයි. ඊට අමතරව ෆයිසර් එන්නතද විශාල ප්‍රමාණයක් ලැබී ඇත. අදත් දිවෙන පුරා මධ්‍යස්ථාන 184කදී කොවිඩ් එන්නත ලබාගත හැකිය. ළමා එන්නත් කරන වැඩසටහන තවදුරටත් පුළුල් කිරීමට යෝජනා වී තිබේ. ඒ අනුව ලබන මාස 1 වෙනිදා සිට 12-19 අතර වයස් කාණ්ඩවලට අදාළව මෙම වැඩපිළිවෙල ක්‍රියාවට නැන්වේ. ලෝක ළමා දින වැඩසටහනට සමගාමීව අනිකුත් සෑම දිස්ත්‍රික්කයකම එය ව්‍යාප්ත කිරීම අපේක්ෂාවයි. රට විවෘත කිරීමෙන් පසු රාජ්‍ය ආයතන හා ප්‍රවාහන සේවා පවත්වාගෙන යනු ලබන ක්‍රමවේද සකස් කිරීම සඳහා කොවිඩ් කාර්යසාධක බලකාය අදාළ අංශ වෙත උපදෙස් ලබා දී තිබේ. රට විවෘත කිරීම පිළිබඳව අවසන් තීරණයක් ගෙන නොමැති අතර ඉදිරි දින කිහිපයේදී ඒ පිළිබඳව අවසන් තීරණය ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. ඉකුත් ජූලි 26 වෙනිදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී 2022 මුදල් වර්ෂය සඳහා විසර්ජන පනත් කෙටුම්පත කිරීම සඳහා අනුමැතිය ලැබිණි. ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක කෙටුම්පත් කර ඇති මෙම පනත් කෙටුම්පත සඳහා නීතිපතිතුමාගේ නිෂ්කාශනය ලැබී තිබේ. එම පනත් කෙටුම්පත ගැසට් පත්‍රය පළ කිරීමටත් ඒ අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ. මෙරට හදවත් ශල්‍ය කර්ම සිදු කිරීම සම්බන්ධයෙන් පවතින තදබදය අඩු කිරීම පිණිස ඉන්දියාවේ කෝච්චි පිහිටි අමෘතා වෛද්‍ය විද්‍යා ආයතනයේ සහාය ලබා ගැනීමට යයි. එම ආයතනයේ ළමයින්ගේ සංකීර්ණ හදවත් සැත්කම් සිදු කර ගැනීමේ පහසුකම් සලසා දීම පිණිස වසර 2ක ව්‍යාපෘතියක් රොටරි ආධාරය අර්ථයේ ක්‍රියාත්මක කිරීමට එකඟතාව පළ කර ඇත. අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය ඉන්දියාවේ දිස්ත්‍රික් රොටරි සමාජයක් හා බටහිර කොළඹ රොටරි සමාජය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට නියමිතයි. ඒ සම්බන්ධයෙන් වූ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කර තිබේ. සෑම වසරකම ළමයින් 3000ක් පමණ මෙරටදී හෘද රෝග සහිතව උපදිනු ලැබේ.
ඔවුන්ගෙන් 2000කට ආසන්න පිරිසකට ශල්‍ය ප්‍රතිකාර අවශ්‍ය වේ. බොහෝ රෝහල් මෙවැනි දරුවන් කොළඹ රිජ්වේ ආර්ය ළමා රෝහලට යොමු කරනු ලැබේ. එහෙත් එම රෝහලේ පහසුකම් ඇත්තේ වසරකට ශල්‍ය කර්ම 900ක් සිදු කිරීමට පමණි. මේ ප්‍රවෘත්ති ප්‍රකාශය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන්. ජාතික පරිසර පනත තවත් ශක්තිමත් කිරීමට නව සංශෝධන 42ක් එකතු කරන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. ඒ කාලවලදී සිදුවිය යුතු වෙනස්කම් සැලකිල්ලටගෙන මේ කිහිපවරක් සංශෝධනය වී තිබේ. එහෙත් වර්තමානයේ පැන නැගී ඇති පාරිසරික ගැටලු ඉතා සංකීර්ණය. ඇතැම් පුද්ගලින් සිදු කරන පරිසර හානිවලට අය කරන දඩ මුදල් මෙන්ම දඬුවම්ද ප්‍රමාණවත් නොවන බව පෙනී ගොස් ඇත. පරිසරය විනාශ කිරීමට ක්‍රියා කරන පුද්ගලයන් සම්බන්ධව දැනට ක්‍රියාත්මක දඩුවම දසගුණයකින් පමණ ඉහළ නැන්වීමට නව සංශෝධන මගින් යෝජනා කෙරේ. ඒ සඳහා අමාත්‍ය මණ්ඩල සංදේශයක් දැන් ඉදිරිපත් කර ඇත. හිඟකින් තොරව සහල් වෙළඳපළට සැපීම සඳහා ආරක්ෂිත සහල් තොගයක් රාජ්‍ය භාරයේ පවත්වාගෙන යාමට තීරණය වී තිබේ. ඒ සඳහා සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට ඇමති මණ්ඩල අනුමැතිය ලැබී ඇත. දැනට පනව ඇති සහල් සඳහා වන උපරිම මිල ගණන්ද වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කර ඇත. දැනට දේශීය වෙළඳපළේ ඇති සහල් හිඟේ පිළිබඳව අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී විශේෂ අවධානය යොමු කෙරිණි. මෙම පියවර ගත්තේ පාරිභෝගිකයා ආරක්ෂා කිරීමට බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී පැවසිය. මේ මොහොතේ වෙළඳපළ තුල යම් භාණ්ඩ හිඟයක් පවතී. ඊට හේතුව ඇත්තේ වරාය තුල ඇති ආනයනික භාණ්ඩ නිදහස් කර ගැනීමට නොහැකි වීම නිසා බව ඒ මහතා පෙන්වා දෙයි. ගොවියත් ආරක්ෂා කරමින් පාරිභෝගිකයත් ආරක්ෂා කිරීම වෙනුවෙන් තමයි මේ ගැසට් නිවේදනය විශේෂයෙන්ම අවලංගු කිරීමට ගත්ත තීන්දුව. මේ දිනවල අපි දන්නවා විශේෂයෙන්ම වෙළඳපොළ තුළ යම් භාණ්ඩවල හිගයක් පවතිනවා. ඒක අපි පිළිගත යුතුයි. ඒ අනුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද අනුකමිටුවක් විදිහට ජීවන විදං අනුකමිටුව මේ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කරලා ඊයේ පැවති අමාත්‍ය මණ්ඩලයට මේ කරුණු අපි වාර්තා කළා. ඒ අනුව එහි එක ප්‍රතිඵලයක් විදිහට තමයි සහල් සම්බන්ධයෙන්ුත් මේ ප්‍රතිපත්ති මේ තීන්දුව ගත්තේ. ඊට අමතරව තවත් තීන්දුවක් විදිහට විශේෂයෙන්ම ආනයන කරුවන්ට අද වරාය තුල කන්ටේනර් 800කට ආසන්න ප්‍රමාණයක් තිබෙනවා ඩොලර් පිළිබඳව ඇති වී තිබෙන ගැටලුව පිළිබඳව. ඒ අනුව ඊ අමාත්‍ය මණ්ඩලය ඩොලර් මිලියන 50ක මුදලක් ඒ වෙනුවෙන් වෙන් කිරීමට කටයුතු කරලා තිබෙනවා. ඒ අනුව ආනයන කරුවන්ට එම කන්ටේනර්ස් ටික එළියට ගැනීම සඳහා කඩිනමින් වරායත් අවශ්‍ය පහසුකම් සැලසීමට කටයුතු කරලා තිබෙනවා. ඒ අනුව මේ හිගය අවම කර ගැනීම වෙනුවෙන් එක ක්‍රියාමාර්ගයක් විදිහට තමයි ඒ ක්‍රියාමාර්ගයත් අරගෙන තිබෙන්නේ. සඳහිරු සෑය ස්තූපයේ නඩත්තුව සහ පරිපාලනය වෙනුවෙන් භාරකාර මණ්ඩලයක් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 30 වසරක යුද්ධය නිමා කිරීමෙන් පසු ඊට දිවිදුන් රණවිරුවන් සහ සිවිල් ජනයා සිහි කිරීමටත් ඔවුන්ට පින් පිණිසත් මෙම ස්තූපයේ ඉදිකිරීම ආරම්භ කෙරිණි. අනුරාධපුර පූජා භූමියේ මේ ඉදිකරන්නේ ආරක්ෂක අමාත්‍යාංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ. භාරකාර මණ්ඩලය මගින් දෙස් විදෙස් සැදැහැවතුන් පිරිනමන පරිත්‍යාගාදී කටයුතු පවත්වාගෙන යාම සඳහා එය සිදු කරනු ලැබේ. නාරයන්පිට ලංකා රෝහලේ බෝම්බය ඇට වූ සැකකරුට උපදෙස් දුන් පුද්ගලයා සොයා කණ්ඩායම් කිහිපයක් විමර්ශන ආරම්භ කර ඇතැයි කොළඹ අපරාධ කොට්ටාශය සඳහන් කරයි. දුරකථන දත්ත සහ දැනට අත්අඩංගුවේ සිටින සැකකරුවන් දුන් ප්‍රකාශ අනුව එම විමර්ශනය සිදු කෙරේ. බෝම්බය ඇට වූ සැකකරු පුනරුත්ථාපනය වූ LTT සමාජිකයෙකුගෙන් ගිනි හවිය හා පුපුරුන් ද්‍රව්‍ය භාවිතය පිළිබඳ පුහුණුව ලැබුවෙක් ද යන්න පිළිබඳව සොයා බලමින් සිටී. මේ වන විට ඔහු ප්‍රකාශ කර ඇත්තේ අන්තර්ජාලයෙන් හා සංග්‍රහවලින් ලබාගත් දැනුම අනුව මෙය ඇට වූ බවයි. මීට සම්බන්ධයෙන් පැවසූ සැකකරුගේ මිතුරෙකු ත්‍රිකුණාමලය උප්පුවේලි ප්‍රදේශයේදී අත්අඩංගුවටගෙන ඇත. යුගතනව බලාගාරය සම්බන්ධයෙන් විවිධ අය ගෙන යන අසත්‍ය ප්‍රචාරවලට නොරවැටි සත්‍ය සොයා බලන ලෙස ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති MCC ෆර්ඩිනැන්ඩු මහතා පවසයි. සියල්ල සිදු කෙරෙන්නේ විදුලි බල පනතේ ඇති නීති රීතිවලට අනුකූලව බව ඒ මහතා කියා සිටී. දේශීය වශයෙන් ආණ්ඩුවට ආයෝජනය කරන්න ප්‍රාග්ධනයක් නැහැ. ඒ හින්දා පෞද්ගලික අංශයට කියනවා තමන්ගේ මුදල් ආයෝජනය කරන්න කියලා. ඒ කියන්නේ පෞද්ගලික ආයෝජන. ඒ ආවට ඒගොල්ලන්ට ඕන විදිහට බලාගාර හසුරවන්න බෑ. මොකද විදුලිය මිලදී ගැනීම ගිවිසුමක් අනුව. ඒක අපේ විදුලි බල පනත අනුව ලංකාවේ කිසි කෙනෙකුට විදුලි බලාගාරයක් ඉදි කරලා විදුලිය ජනනය කරලා පිටට විකුණන්න බෑ. විදුලි බල බණ්ඩයට විකුණන්න ඕන. ඒ හින්දා කවුරුත් ආයෝජකෙක් ආවහම ඒ ආයෝජකයා අනිවාර්යයෙන්ම විදුලි බල මණ්ඩලයේ විදුලිය විකුණන්න
විකුණන්න ඕනේ. විදුලිය විකුණන්නේ විදුලිය විකුණනකොට ගෙවන සම්මත ක්‍රමයක් තියෙනවා. ඒවා ඒ විදිහට එන්නේ. මෙරට ජනතාවගේ කියවීමේ රුචිය වැඩි කිරීම සඳහා ජාතික පුස්තකාලය Zoom තාක්ෂණය ඔස්සේ වැඩසටහන් 15ක් පමණ නිර්මාණය කර ඇතැයි ජාතික පුස්තකාලයේ සභාපති සොනල් ගුණවර්ධන මහතා පවසයි. වර්තමානයේදී දරුවන් කියවීමට පෙළඹුණත් වැඩිහිටියන්ගේ කියවීම සුබවාදී තත්වයක නැතැයි ඔහු පෙන්වා දෙයි. මෙරට ඩිජිටල් පුස්තකාලයක් පැවතියත් එහි ඇති පොත් ප්‍රමාණය සීමිතය. ඊට ප්‍රධාන ලෙස බලපෑත්තේ බුද්ධිමය දේපළ ගැට්ටුවකි. ලබන මාසයේ කියවීමේ මාසයද වෙයි. අපි Zoom තාක්ෂණය හරහා දරුවන්ගේ කියවීම වැඩි කරන්න වැඩසටහන් 15ක් නිර්මාණය කරලා තියෙනවා මේ වෙද්දී. ඒකෙදී අපිට විවේචන පවා එල්ල වුණා. මොකද අපි Zoom තාක්ෂණයට ගන්න පුළුවන් පිරිස යම් ප්‍රමාණයකට සීමිත වුණ නිසා. වැඩිහිටි අය මම හිතන්නේ බොහොම තාක්ෂණයත් එක්ක එකතු වෙලා ජංගම දුරකථන රූපවාහිනී ඒවත් එක්ක වැඩිපුර කාලය ගත කරන නිසා කියවන්න හම්බ වෙන අවස්ථාව අඩුයි කියලා තමයි මට හිතෙන්නේ. ඇත්තටම අපේ ඩිජිටල් පුස්තකාලයක් තියෙනවා. හැබැයි ඒක තියෙන පොත් ප්‍රමාණය ඉතා සීමිතයි. ඇයි එහෙම වෙලා තියෙන්නේ? ලංකාවේ තියෙන බුද්ධිමය දේපළ සම්බන්ධයෙන් එන නීතිය නිසා අපිට මේක කරන්න හරි අසීරුයි. පොතක් e-book එකක් විදියට පළ කරනවා නම් ලේඛකයාගෙන් අවසර ගන්න ඕන. ලේඛකයා අවසර දෙන්නේ නැහැ. මොකද එයා හිතනවා ඒක එයාගේ ආදායමට බාධාවක් වෙයි කියලා. ලංකාවේ කොපිරයිට් ලෝ එක සහ බුද්ධිමය දේපළ නීතිය වෙනස් වෙනකම් මම හිතන්නේ අපිට සාර්ථක ඩිජිටල් ලයිබ්‍රරි එකක් හදාගන්න පුළුවන්. අපිට විදේශ රටවලින් පොත් ගෙනලා මේව කරන්න පුළුවන්. හැබැයි ලාංකිකයන්ට කියවන්න පොත් දෙන්න නම් නීතිය වෙනස් කරන්න වෙනවා. ප්‍රමුඛ පුවත් ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. මේ වසරේ ගෙවිගේ කාලය තුළ ජල බෙහෙතිකාව හේතුවෙන් රෝගීන් 17 දෙනෙකු මිය ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ මහජන සෞඛ්‍ය පශු වෛද්‍ය අංශය සඳහන් කරයි. සාමාන්‍යයෙන් මෙරට එම රෝගීන් වසරකට 25 දෙනෙකු පමණ මිය යන බව හඳුනාගෙන තිබේ. සුනකින්, පූසන්, ලේනුන්, මීයන් වැනි සතුන්ගෙන් මිනිසාට ජල බෙහෙතිකාව බෝ වේ. වසර 2025 වන විට මෙරටින් ජල බෙහෙතිකාව තුරන් කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ අපේක්ෂාවයි. ජාතික ජල බෙහෙතිකා දිනය අදට යෙදී තිබේ. ප්‍රමුඛ පුවත් ඔබ වෙත ගෙන ආවේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. සත්‍ය හඬ අවධානය පිණිසයි. සූරියවැව නගරය හා අවට ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථාන බිම් වලට හෝ පදිංචි ඉඩම් රැසකට මේ දක්වා ඉඩම් බලපත්‍රයක් හෝ ලැබී නොමැති බව එම ජනතාව කියති. මේ ශ්‍රී ලංකා මහවැලියධිකාරියේ සූරියවැව කොට්ටාශ කලාපයට අයත් ප්‍රදේශයකි. පුරා වසර 50ක පමණ කාලයක සිට පදිංචිව සිටින මෙම පවුල් වසර ගණනාවක් තිස්සේ පදිංචි ඉඩම්වල අයිතිය ඉල්ලා සිටී. විදෙස් පුවත් ඇෆ්ගනිස්තානයේ බැංකු පද්ධතිය බිඳ වැටීමට ආසන්න බව එරට ප්‍රධාන බැංකුවක ප්‍රධාන විධායක සයිඩ් මුසා කලීඩ් පවසයි. තලිබාන් පාලනය පැමිණීමත් සමග ගනුදෙනුකරුවන් බිහිතයට පත්වීම නිසා විශාල පිරිසක් එකවර මුදල් ලබා ගැනීමට ක්‍රියා කළේය. දෛනිකව විශාල පිරිසක් මුදල් ආපසු ගැනීම සිදු කරයි. මේ වන විට මුසා කලිඩ් ඩුබායිහි සිටින අතර පවතින තත්ත්වය හමුවේ තවදුරටත් ඇෆ්ගනිස්තානයට නොපෙමෙනෙන බව සඳහන් කරයි. ඇෆ්ගනිස්තානයේ විශාල ලෙස රඳා පවතින්නේ විදේශ ආධාර මතය. ලෝක බැංකු වාර්තානුව දළදේශීය නිෂ්පාදිතයට 40%ක් එක් කෙරෙන්නේ ජාත්‍යන්තර ආධාර මගිනි. තාලිබාන් සංවිධානයේ පැමිණීමෙන් පසු එම ආධාර නොලැබී ඇත. තම රටේ බලු මස් ආහාරයට ගැනීම තහනම් කිරීමට දකුණු කොරියානු ජනාධිපති මුන් ජේ-ඉන් මහතා සූදානම් වේ. මෑත කාලීනව කොරියානුවන් අතර සුනක මස් අනුභවය අඩු වී තිබුණත් සෑම වසරකම ආහාරය සඳහා ඝාතනය කරන සුනකින් සංඛ්‍යාව මිලියනකට වැඩිය. රට තුළ අතහැර දැමූ සතුන් ආරක්ෂා කිරීම සඳහා ගෙන ඇති නව ක්‍රියාමාර්ග පිළිබඳව දැනුමත් කළ අවස්ථාවේදී ඔහු මේ බව කිව්වේ. 2020 වසරේ කළ සමීක්ෂණයකින් හෙළිවී ඇත්තේ දකුණු කොරියානුවන්ගෙන් 84%ක් කිසිදු අවස්ථාවක සුනක මස් අනුභව කර නොමැති බවයි. එමෙන්ම 59%ක් සුනක මස් තහනම් කිරීමට සහයෝගය දක්වන බවද වාර්තා වේ. උතුරු කොරියාව අද අලුයම තම මුහුදු ප්‍රදේශයට කෙටිදුර මිසයිලක් එල්ල කළ බව දකුණු කොරියානු හමුදාව සඳහන් කරයි. මේ මාස මුලදීද උතුරු කොරියාව බැලිස්ටික් හා ක්‍රූස් මිසයිල කිහිපයක් අත්හදා බලනු ලැබිය. කෙසේ වුවත් ඇමරිකානු හමුදාව මේ සම්බන්ධයෙන් සඳහන් කළේ මෙම මිසයිල් හේතුවෙන් කොරියානු අර්ධද්වීපයේ රඳවා සිටින තම හමුදාවට තර්ජනයක් නොමැති බවයි. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්.
ග්‍රාමීය කෘෂි ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ග්‍රාමීය වාරි වැව් හා අමුණු 5000ක් කඩිනමින් පුනරුත්ථාපනය කිරීමේ වැඩසටහනක් මේ වන විට ක්‍රියාත්මකයි. කාලයක් තිස්සේ විවිධ ක්‍රියා හේතුවෙන් ගොඩ වී ඇති වැව්තාවලු හාරා එම වැව්වල ධාරිතාව වැඩි කිරීම ගොවින්ගේ ප්‍රධාන ඉල්ලීමක් වී ඇත. මෙහිදී වැව් හැරීමෙන් ඉවත් කරනු ලබන රොන් මඩ ඇතුළු ද්‍රව්‍ය මැටි කර්මාන්තය, වැලි නිශ්චාරණය, කාබනික පොහොර නිෂ්පාදනය හා මාර්ග සංවර්ධනය වැනි කටයුතු වලට අමුද්‍රව්‍යයක් වශයෙන් යොදා ගැනීමට හැකියාව පවතී. ඒවා ඉවත් කරගත හැකි ව්‍යවසායකින්ට පාලනකින් යුතුව එම ද්‍රව්‍ය ඉවත් කර ගැනීමට ඉඩ සැලසීම රාජ්‍යයට වියදමක් නොමැතිව ආදායමක් ලබාගත හැකි ක්‍රමවේදයක් ලෙසද හඳුනාගෙන ඇත. ක්‍රීඩා පුවත්. පළමු ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ ජයග්‍රහණ හිමි කරගත් ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ නම වෙනස් වේ. එයනෝ ජැෆ්නා කිංස් කණ්ඩායම ඉදිරියේදී එම තරඟාවලිය වෙනුවෙන් තරඟ කිරීමට නියමිතයි. කණ්ඩායමේ හිමිකාරීත්වයද වෙනස් වී ඇත. සූමෝ මල්ලෝපොර ක්‍රීඩා ඉතිහාසයේ විශිෂ්ටතමයා ලෙස සැලකෙන ජපානයේ හකුහෝ ක්‍රීඩාවෙන් විශ්‍රාම ගනී. ජයග්‍රහණය 1000කට වඩා ඔහු වාර්තා කර ඇත. වයස අවුරුදු 15 දී මොංගෝලියාවේ සිට ජපානයට පැමිණි ඔහු සූමෝ මල්ලෝපොර ක්‍රීඩාවට පිවිසියේය. ඒත් අවුරුදු 36 දී සිට දිගින් දිගටම දණහිසේ ආබාධ වලින් ඔහු පීඩා වින්දේය. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ ජාතික ඉදිරි කිරීමේ බැංකුවෙන් ඔබ වෙත ගෙන එන සියල් සපිරි ඇප් එක NSB Pay. තිරසර ආර්ථිකයක් සඳහා පොදුජන ආර්ථික සමුළුව හෙට පෙරවරු 9 සිට පසුරු 4 දක්වා අන්තර්ජාලය ඔස්සේ පැවැත්වේ. සනස ජාත්‍යන්තර සමාගම ඒ සංවිධානය කරයි. කැනඩාවේ විශාලතම මූල්‍ය සේවා සම්පකාර ජාලය හා ඒකාබද්ධව මේ සංවිධානය කරනු ලැබේ. ඒ සඳහා ජාතික හා ජාත්‍යන්තර මට්ටමින් සමූපාකාර ක්ෂේත්‍රයේ දියුණු කිරීමට අනුග්‍රහය දැක්වූ ප්‍රධාන පෙළේ ක්‍රියාකාරීන්, සමූපාකාර ක්ෂේත්‍රයේ නායකින්, ප්‍රතිපත්ති සම්පාදකයින්, සේවා සපයන්නන්, පරීක්ෂකින් සහ ජාතික බලධාරීන් සහභාගී වීමට නියමිතයි. මෙරට හා විදේශීය වශයෙන් ක්‍රියාත්මක සමූපාකාර වැඩසටහන් හඳුනා ගැනීමටද මෙමගින් අපේක්ෂා කෙරේ. සමුළුවට ලියාපදිංචි තිබීම සඳහා www.sefec.lk මගින් හැකියාව ලැබේ. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ ඔබේ සියලුම බැංකු කටයුතු වඩාත් සුරක්ෂිතව පහසුවෙන් කරගන්න ජාතික ඉදිරි කිරීමේ බැංකුවෙන් ඔබ වෙත ගෙන එන සියල් සපිරි ඇප් එක NSB Pay. මුදල් හුවමාරු, බිල්පත් ගෙවීම්, ක්‍රේලෝඩ්, ක්‍රෙඩිට් කාඩ් ගෙවීම්, ලංකා QR ආදී සේවාවන් රැසක් සමගින් බැංකු ගිණුම් කිහිපයක් සමග එකවර ලියාපදිංචි වීමේ පහසුකම ඔබ කොතැනක සිටියත් ඔබේ බැංකු කටයුතු එසැනින් කරගන්න ඩිජිටල් විසඳුම Play Store හෝ App Store හරහා දැන් නොමිලේම ඩවුන්ලෝඩ් කරගන්න. NSB Pay. වැඩි විස්තර ළඟම පිහිටි ශාඛාවෙන් හෝ 0112 379 379 අමතන්න. කොන්දේසි සහිතයි. ආර්ථික පුවත් ආවරණය යුතුයකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතට ආකර්ෂණීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOLC Finance ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOLC Finance PLC ICRA ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි. මත්තර ජාත්‍යන්තර ගුවන්තොටුපළ වැඩිම මගින් පිරිසක් භාවිත කර ඇත්තේ මේ වසරේදීය. ඒ අනුව වසරේ ගෙවුණු කාලයේදී එම ගුවන්තොටුපළ භාවිත කර ඇති සංඛ්‍යාව 26000කට ආසන්නය. භාණ්ඩ හැසිරවීමද වර්ධනය වී තිබේ. මේ අනුව ඉදිරියේදී කලාපයේ ගුවන් කේන්ද්‍රස්ථානයක් බවට එම ගුවන්තොටුපළ පත් කිරීමේ හැකියාව තිබෙන බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා කියයි. මේ බිමල් පුතානේ හරි ගිහිල්ලා අලුත් කාර්යයකුත් අරගෙන හරි ගියේ හරි තැනට ගිය හින්දා මාමා LOLC එකේ ලීසින් කරේ මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ. LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න. කාලගුණ වාර්තාව බස්නාහිර සබරගමු මධ්‍ය මහා වයම් පළාත්වලත් ගාල්ල හා මාතෘ දුෂ්කවලත් තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. දෙවේන හරහා තද සුළංද හමා යනු ඇත. විශේෂයෙන් මධ්‍ය කඳුකරේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු මැද වයඹ දකුණ සහ බස්නාහිර පළාත්වලත් සුළඟේ වේගය පැයට කිලෝමීටර් 60ක් පමණ දක්වා ඉහළ යා හැකිය. ප්‍රත්‍යවසන් කිරීමට යලි සිරස්තල
පොදු දේපල විකුණා දැමීමට වත්මන් රජය ක්‍රියා නොකරන බව කැබිනට් ප්‍රකාශක අවධාරණය කරයි. එන්නත් මාත්‍රා කෝටි 3කට වැඩි සංඛ්‍යාවක් මෙරටට ලැබේ. ලබන මාස මුල සිට දරුවන් සඳහා වූ එන්නත්කරණය පුළුල් කෙරේ. 2022 මුදල් වර්ෂය සඳහා විසර්ජන පනත් කෙටුම්පතට නීතිපතිගේ අනුමැතිය. ළමා හදවත් සැත්කම් සිදු කිරීමට ඉන්දිය රෝහලක් සමග අවබෝධතා ගිවිසුමක්. පරිසර විනාශ කරන අයට දැනට ක්‍රියාත්මක දඩුවම දසගුණයකින් ඉහළට. තද වැසි තවදුරටත් ඇෆ්ගනිස්තානයේ බැංකු පද්ධතිය බිඳ වැටේ. ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියට නව කණ්ඩායමක්. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6ට බලාපොරොත්තු වන්න. ඔබට මේ ප්‍රවෘත්ති ප්‍රකාශය www.slbc.lk වෙබ් අඩවිය ඔස්සේද යලි සවන් දිය හැකිය. දවල් ප්‍රවෘත්ති මින් සමත්යි.